වෙලාව රාත්‍රී 8යි සුපුරුදු පරිදි එක්වන්න අදත් ඇත්ත දැනගන්න ලංකාවේ අංක 1 සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් එකේ සමගින් අද ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක මම චවිකා ගුණසේකර මුල්ම අවධානය සිරස්තල දිවයින පුරා සියලුම බන්ධනාගාරවල රැඳවියන්ට අමුත්තන් හමුවීම නැවත දන්වනතුරු අත්හිටුවයි. අධිකරණයට ඉදිරිපත් කළ මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 12 දෙනා 21 වෙනිදා දක්වා රිමාන්ඩ්. ඉස්ලාම් අන්තවාදය ගැන දැනුවත් කළත් පැවති රජයේ පියවරක් නොගත් බව යුද හමුදා බුද්ධි ප්‍රධානී පාස්කු කොමිසම හමුවේ පවසයි. ඉහළ ගිය විදුලි බිලෙන් කොටසක් රජය දැරීමට තීරණය කරයි. අඩු ආදායම් ලාභීන්ට වැඩි සහනයකුත් අනෙකුත් අයට සියලුම දෙනාටත් ඒ සහනය ලැබෙනවා. විශ්‍රාමික පොලිස්පතිගේ පලා යාම. තරඟ පාවා දීම ගැන විශේෂ විමර්ශන ඒකක වාර්තාව නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කෙරේ. මොනරාගල බන්ධනාගාරයේ සිට හදිසිය අසනීප වී මොනරාගල රෝහලට ඇතුළත් කළ බන්ධනාගාර රැඳවියන් 30 දෙනා ඇසුරු කළ තවත් රැඳවියන් 30 දෙනෙකු අද PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. ඒ වැලිකඩින් වාර්තා වූ COVID-19 ආසාදිතය ඇසුරු කළ 310 දෙනාට අමතරවයි. වැලිකඩ COVID-19 රෝගියා ඇසුරු කළ 210 දෙනෙකුට වෛරසය ආසාදනය වී නොමැති බව මේ වන විට තහවුරු වී තිබෙනවා. මේ අතර අද දිනේ තුල COVID-19 රෝගීන් 12 දෙනෙකු වාර්තා වුණා. ඔවුන්ගෙන් 9 දෙනෙකු සෞදි අරාබියේ සිට පැමිණ ඇති අතර 2 දෙනෙකු බංග්ලාදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයෙක්. අනෙක් පුද්ගලයා පිලිපීනයේ සිට පැමිණි විදේශිකයෙක්. වැලිකඩ බන්ධනාගාරයෙන් COVID-19 රෝගියෙකු ඊයේ හඳුනා ගැනීමත් සමග ඔහු රඳවා සිටි වාට්ටුවේ රැඳවියන් මෙන්ම ආශ්‍රිතයින්ට PCR පරීක්ෂණ සඳහා යොමු කෙරුණා. බන්ධනාගාර නිලධාරීන් ඇතුළුව ඊයේ සිදු කර ඇති PCR පරීක්ෂණ සංඛ්‍යාව 310ක්. ඉන් 210ක ප්‍රතිඵල අද නිකුත් වී තිබූ අතර යුද හමුදාපතිවරයා පැවසුවේ එම ප්‍රතිඵල අනුව ඔවුන්ට COVID-19 රෝගය වැළඳී නොමැති බව තහවුරු වී ඇති බවයි. කෙසේ වෙතත් තවත් 100 දෙනෙකුගේ PCR පරීක්ෂණ වාර්තා ලැබීමට නියමිතයි. මේ අතර අදාළ COVID-19 රෝගියාගේ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට ඊයේ රාත්‍රියේම පියවර ගැනුණා. අපි 186 දෙනෙකු මේ වන විට ශ්‍රී ලංකා යුද හමුදා පරිශ්‍රයක් තුළ පූනානිවල බන්ධනාගාර යටතේ රැඳවියන්ව නිරෝධායන කිරීමට ඊයේ රාත්‍රියේම අපි කටයුතු කරන ලැබුවා. ඉතින් අමතරව කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ PCR පරීක්ෂණ ඒ ප්‍රතිඵල හෙට උදෑසන වෙතර වෙද්දී අපිට දැනගන්නට හැකියාව ලැබෙයි. විශේෂයෙන්ම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ වෙතට මීට මාසයකට පමණ ප්‍රථම ලංකාවේ විවිධ ප්‍රදේශවල කුඩු මද්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් නිරෝධායන කටයුතු වලින් සහ විවිධ ස්ථාන වලින් නික්ම ගියන් පස්සේ මේ ආකාරයෙන් 60ක් පමණ කණ්ඩායමක් කන්දකාඩු වෙත යොමු කරලා තිබෙනවා. ඉතින් ඒ අයවලුන්ගෙන් යම් කිසි ආකාරයකින් හෝ මේ සම්ප්‍රේෂණ වුණාද කියන ගැන තමයි හොයන්නේ. මේ අතර වැලිකඩ බන්ධනාගාරයේ සිට මොනරාගල බන්ධනාගාරයට මාරු කිරීමෙන් පසු රෝගී වී රෝහල් ගත කළ රැඳවියන් 3 දෙනාද PCR පරීක්ෂාවට ලක් කර තිබෙනවා. රෝගීන් 3 දෙනෙකු වාර්තා වුණා මොනරාගල බන්ධනාගාරයේ. මේ පුද්ගලයන් පැමිණ තිබුණේ වැලිකඩ බන්ධනාගාරයේ සිට මාරු කරපු යුගය. ඒ හින්දා අපි ඒගොල්ලන්ව ඇතුළු කරා මාරවල මොනරාගලට ඒගොල්ලන්ගේ PCR පරීක්ෂණ සඳහා යොමු කරා. ඊට අමතරව තවත් 30 දෙනෙක්ගේ PCR පරීක්ෂණ සිදු කරනවා. රැඳවියන් 30 දෙනා සමග පැමිණි අනෙක් රැඳවියන්. මේ අතර අද සිට සියලු බන්ධනාගාරවල රැඳවියන් හමුවීම අමුත්තන්ට తాවකාලිකව අත්හිටුවා තිබෙනවා. COVID-19 රෝගීන් 12 දෙනෙකු අද සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගියා. ඒ අනුව මේ වන විට සුවය ලබා ඇති මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 1967ක්. COVID-19 වසංගතයේ ව්‍යාප්තියත් සමග විදේශගත ශ්‍රමිකයින් මෙරටට ගෙන්වා ගත්තේ ජීවිත ආරක්ෂාවට මුල් තැන දුන් නිසා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා. එතුමා මේ බව සඳහන් කළේ ලෝක කම්කරු සංවිධාන ගෝලීය සමුළුව අමතමින්. COVID-19 සහ වැඩ කරන ලෝකය වඩා යහපත් අනාගතයක් ගොඩනැගීම තේමා කරගත් අන්තර්ජාතික කම්කරු සංවිධාන ගෝලීය සමුළුව අද ජනාධිපතිතුමන් ඇමතුවේ අන්තර්ජාල තාක්ෂණය ඔස්සේ. පශ්චාත් කොවිඩ් සමයේ වැඩ ලෝකය යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද යන්න සමුළුවට එක් වූ රාජ්‍ය නායකයෝ සාකච්ඡා කළා. Sri Lanka has a considerable workforce that is employed outside the country. රටින් පිටත සේවය කරන විශාලම ශ්‍රම බලකායක් අප සතුව ඉන්නවා.
ගුවන් ගමන් සඳහා වාරණ පනවා තිබුණු වෙලාවෙත් විදේශයන්හි සිට ශ්‍රී ලාංකිකයින් 15000කට ආසන්න පිරිසක් රටට ගෙන්වා ගත්තා. මේ රටේ ආර්ථිකයට වගේම සේවා නියුක්ති විවෘතයට ලොකු බලපෑමක් ඇති කළා. ඒත් අපේ අරමුණ උනේ සියලු දෙනාගේ ජීවිත ආරක්ෂාවට මුල් තැන ලබා දීම. මේ අයට නැවතත් Taman කලින් රැකියාව කළ විදේශ රටවලට නොගොස් දේශීය ශ්‍රම වෙළඳපළට දායක වීමේ අවස්ථාවක් අද නිර්මාණය වෙලා තියෙනවා. මේ වසංගතය ගෝලීය ආර්ථිකයට කළ බලපෑමෙන් නිර්මාණය වූ කම්පනයෙන් මෙරට ශ්‍රම බලකාය ආරක්ෂා කර ගැනීමට අපි විශේෂ අවධානයක් යොමු කළා. අපේ සක්‍රීය ශ්‍රම බලකාය මිලියන 8.6ක්. ඉන් මිලියන 3.5කට ආසන්න සංඛ්‍යාවක් සේවයේ නිරත වන්නේ පෞද්ගලික අංශයේ. කොවිඩ් පැතිරීම ආරම්භ වූ කාලයේ අප හඳුන්වා දුන් සමාජ ආරක්ෂණ පියවර මගින් ශ්‍රම බලකායේ හැම අංශයක්ම ආවරණය කළා. අප්‍රේල් මැයි කාලවකවානු වල වඩාත් පීඩාවට පත්වුණු ස්වයං රැකියාවල නිරත අයට රුපියල් 5000ක මාසික දීමනාවක් ප්‍රදානය කළා. පෙරපසල් ගුරුවරයාගේ සිට ස්වයං සහ දෛනික වැටුප් ලබන රැකියාවල නිරත සියලු දෙනාට ඉන් ප්‍රතිලාභ හිමි වුණා. ශ්‍රී ලංකාවේ නිපුණතා අංශ පශ්චාත් කොවිඩ්-19 වකවානුවට අනුරූප වන අයුරින් නැවත හැඩගැස්වීමක් සිදු කළ යුතුයි. ඒ වගේම පවතින තත්ත්වයේ මත සංවර්ධිත මෙන්ම සංවර්ධනයේ වෙමින් ඇති රටවලද වැඩ ලෝකයේ සුවිශාල ප්‍රතිසංවිධානයකට ලක් වෙලා තියෙනවා. කොවිඩ්-19 වසංගතයට එරෙහිව ලෝවැසි සියලු දෙනා සටන් වැදී සිටින සංවේදී කාල පරිච්ඡේදයක වැඩ ලෝකය නොබිඳී පවත්වාගෙන යාමට සියලු රටවල්ගත් උත්සාහය අවංකවම මා අගය කරනවා. Safer and stronger after this global calamity. ජාතික ආරක්ෂාව සම්බන්ධ කොතෙකුත් ආයතන තිබුණත් ඒ පිළිබඳව සම්පූර්ණ වගකීම ඇත්තේ ජනාධිපතිවරයාට බවත් එහි සම්පූර්ණ වගවීම ඇත්තේ ආරක්ෂක ලේකම්වරයාට බවත් හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් කපිල හෙන්ද විතාරණ මහතා පවසනවා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ඔහු මේ බව සඳහන් කළා. මේ අතර ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා සහ විශ්‍රාමික පොලිස්පති පූජි ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන අංශයට අද පෙරවරුවේ පැමිණියා. පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ හිටපු ජාතික බුද්ධි ප්‍රධානී විශ්‍රාමික මේජර් ජෙනරල් කපිල හෙන්ද විතාරණ මහතා අද සාක්ෂි ලබා දුන්නා. එහිදී Taman වසර 10ක් තිස්සේ ජාතික බුද්ධි ප්‍රධානී ලෙස සේවය කළ බවත් 2015 ජනවාරි මාස 9 වෙනි දින එම දුරින් ඉල්ලා අසූ බවත් සඳහන් කළා. එසේ ඉල්ලා අසූයේ යම්කිසි දේශපාලන බලපෑමක් නිසාද යන කොමිෂන් සභාවේ සමාජිකින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු පැවසුවේ 2015 වසරේ බලයට පත් වූ කණ්ඩායම සමග රාජකාරිය නිසි ලෙස කරගෙන යාමට නොහැකි බව අවබෝධයක් තිබුණු නිසා එම දුරින් ඉල්ලා අසූ බවයි. 2001 වසරේදී රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේදී බුද්ධ්‍යංශ විසින් ලබා දුන් තොරතුරු පිළිබඳව කිසිම තැකීමක් කළේ නැහැ. යනුවෙන් සාක්ෂිකරු පැවසුවා. යුද්ධය අවසන් වූ 2009 වසරේ සිට 2015 වසර දක්වා බුද්ධි සමාලෝචන රැස්වීම් සහ ජාතික ආරක්ෂක කවුන්සිලේ රැස්වීම් විධිමත් ලෙස පැවැත්වුණු බවත් සාක්ෂිකරු සඳහන් කළා. සෑම අඟහරුවාදා දිනකම ආරක්ෂක ලේකම් ජාතික බුද්ධි ප්‍රධානී පොලිස්පතිවරයා ත්‍රස්ත විමර්ශන කොට්ටාශයේ අධ්‍යක්ෂවරයා සහ සියලුම බුද්ධ්‍යංශවල ප්‍රධානීන්ගේ සහභාගීත්වයෙන් බුද්ධි සමාලෝචන රැස්වීම පැවැත්වුණා. එහිදී ආරක්ෂක ලේකම් හෝ ජාතික බුද්ධි ප්‍රධානියා විසින් බුද්ධි අංශවලට සහ පොලිසියට යම් යම් කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය උපදෙස් ලබා දෙනවා යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළා. එමෙන්ම ඊළඟ බුද්ධි සමාලෝචන රැස්වීම පැවැත්වෙන දිනේදී අදාළ උපදෙස් ලබා දුන් කාර්යයන් පිළිබඳව පසු විපරමක් සිදු කරන බවත් සාක්ෂිකරු පැවසුවා. එවකට ආරක්ෂක ලේකම් සහ ජාතික බුද්ධි ප්‍රධානී අතර පැවතියේ කෙබඳු සබඳතාවක්ද යන කොමිෂන් සභාව ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සාක්ෂිකරු සඳහන් කළේ ඕනෑම අවස්ථාවක යම් යම් කරුණු පිළිබඳව ආරක්ෂක ලේකම් සමග සාකච්ඡා කිරීමේ හැකියාවක් Tamanට තිබූ බවයි. ඒ වගේම අත්‍යවශ්‍ය කරුණක් තිබුණොත් ඒ පිළිබඳව ජනාධිපතිවරයා සමග වුවත් සාකච්ඡා කරන්නට අවස්ථාව තිබුණා. යනුවෙන් සාක්ෂිකරු සඳහන් කළා. ඔහු වැඩිදුරටත් පැවසුවේ යුද්ධය අවසන් වීමත් සමග ඉදිරියේදී ඇතිවිය හැකි තර්ජන පිළිබඳව එවකට බුද්ධ්‍යංශ අවදියෙන් සිටි බවයි. ඊට අදාළ උපදෙස් එවකට ආරක්ෂක ලේකම්වරයාගෙන් නිසි පරිදි ලැබුණු බවත් ඔහු සඳහන් කළා. ඔබගේ දුර කාලය තුල අන්තවාදය පිළිබඳව තොරතුරු ලැබුණේ කුමන ආගම්වලට අදාළවද යන්න කොමිෂන් සභාවේ සමාජිකින් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් සාක්ෂිකරු පැවසුවේ ඉස්ලාම් අන්තවාදය පිළිබඳව තොරතුරු අනාවරණ වූ බවයි. මෙහිදී බොදුබල සේනා සංවිධානය යම් අන්තවාදී ස්වරූපයකින් කටයුතු කරන බවක් නිරීක්ෂණය වුණාද යන්න කොමිෂන් සභාව ප්‍රශ්න කළා. ඊට පිළිතුරු වශයෙන් සාක්ෂිකරු සඳහන් කළේ එම සංවිධානය එක්තරා ආකාරයක අන්තවාදී ස්වරූපයකින් කටයුතු කරත් එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් එම කාලයේදී යම් යම් අන්තවාදී පුද්ගලයන් සහ සංවිධාන පිළිබඳව පැවසූ දේ සත්‍ය බවයි. මේ අතර ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ විශ්‍රාමික පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ පොලිස් විමර්ශන අංශයට පැමිණියේ අද පෙරවරු 9:30ට පමණ.
මේ අද පස්වරු 6ට පමණ විශ්‍රාමික පොලිස්පති පූජිත ජයසුන්දර මහතා කොමිසමේ විමර්ශන අංශයෙන් පිටව ගිය ආකාරයයි. කිසියම් රටක් එළඹ තිබෙන ජාත්‍යන්තර ගිවිසුම් වලින් ඉවත් වීම පහසු කාර්යයක් නොවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ කුලියාපිටිය පැවති ජනහමුවක් අමතමින්. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජය තහවුරු කිරීමේ තවත් ජනරැලියක් ඊයේ කුලියාපිටිය කඩහපොළ ප්‍රදේශයේදී පැවැත්ුණේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්. අද මේ භූමියේ අපි හදපු අලුත් පරායන් වන් තොටුපළවල් මේ ඔක්කොම විකුණන්න දාලා වෙන්දේසි කරලා 99 අවුරුද්දකට බදු දුන්නයි කියලා කියනවා. දෙකකට 200ක් අවුරුදු. ඒ කියන්නේ මේ ගිවිසුම් වෙනස් කරන්න වෙන්නේ අවුරුදු 200කට පස්සේ. ඒකට මොනවා වෙලා තියෙයිද දන්නේ නැහැ රටකට. තමුන්නාන්සලා දන්නව වරාය විකුණපු හැටි, ගුවන් තොටුපළ විකුණන්න කත් හදපු හැටි, යාන්තම් එක බේර ගන්න පුළුවන් වුණා. ඊළඟට කොළඹ විකුණන්න ලෑස්ති කරගෙන තියෙන හැටි මේවා පිළිබඳව ලෝකයට එක ගිවිසුම් ගැහුවම ඒ ගිවිසුම් අත්සන් කරාම ඒ ගිවිසුම් වෙනස් කරන එක එච්චර ලේසි නෑ. උන් බෑ කිව්වොත් ඒක අපිට සිද්ධ වෙනවා ඒක පිළිගන්න. මොන ආණ්ඩුව ආවත් ගහන ගිවිසුම් එක්තරා දුරකට වළංගුවක් තියෙනවා අනිත් ආණ්ඩුවට බැඳලාම තියෙනවා. ඉතින් මේවා තමයි මේ අය පසුගිය අවුරුදු 5 තුල කරේ. මේ අතර කටුගම්පලදී අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම ජනහමුව සංවිධානය කර තිබුණේ අනුර ප්‍රියදර්ශන යාපා හිටපු අමාත්‍යවරයායි. දැන් ජනාධිපතිවරයාගේ ප්‍රතිපත්ති ටික ඉදිරියට ගෙන යන්න අවශ්‍ය වෙන්නේ පාර්ලිමේන්තුව. නමුත් ජනාධිපතිවරයා එක පැත්තක අගමැතිවරයා අනිත් පැත්තේ හිටියොත් ප්‍රශ්නේ කවදාකවත් ඉක්මවන්න බෑ. දැන් ඊයේ පාර්ලිමේ මොකද එකට හිටියා වෙන්නුණා කාටද පාඩුවනේ. රටට ජනාධිපති කියන එක අගමැති කරන්නේ නැහැ, අගමැති කියන එක ජනාධිපති කරන්නේ නැහැ. ඒකින් දැන් රටේ සංවර්ධනයක් ඇති වුණේ නැහැ. සංවර්ධනයක් ගැන වුන් හිතුවේ නැහැ. වුන්ට ඕනකම දුන්නේ අපේ පරිගැනීමේ ක්‍රියාවලිය ඉදිරියට කරන්න. පරිගැනීමක් තියෙනවා එක්තරා සීමාවක්. හැබැයි මෙයාලට පරිගැනීමේ සීමාවක් නැහැ. මාව දෙපාරක් වෙඩ කොමිසම් තමයි. ඉතින් අපිව අශීලතාවයකට පත් කිරීමේ ක්‍රියාවලිය හැර ජනතාවට වැඩ කොටස කරන්න වුන්ට වෙලාවක් තිබුණේ නැහැ. අර මෙම දේශපාලන පක්ෂ එක්සත් ජාතික පක්ෂ ප්‍රේමදාස මහත්මයා එක කැඩුවා. ප්‍රඥා කරන්න බැරි වෙන්න කඩලාද. ඒ අය අතර තරඟේ තියෙන්නේ අද ආණ්ඩු බලය අල්ලන්න නෙවෙයි සිරිකොතේ බලය අල්ලන්න. දැන් ඉල්ලන්නේ සිරිකොතේ බලය අල්ලන්න අපිට ඡන්ද දෙන්නලු. ඉතින් අදි වැඩක් නේ. මේ අතර සමගි ජනබලවේගයේ පිහිටුවන ආණ්ඩුවක් යටතේ පැය 24ක් ඇතුළත ඉන්ධන මිල අඩු කර ජනතාවට සහන ලබා දෙන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. සමගි ජනබලවේගයේ ජය තහවුරු කිරීම සඳහා ගල්ගමුව ප්‍රදේශයේ පැවති ජනහමුවේදී සජිත් ප්‍රේමදාස මහතා මේ බව ප්‍රකාශ කළා. පැවැත්ුණේ සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මේ ජනහමුවට විශාල පිරිසක් එක්ව සිටියා. රජයක අරමුණු වී ජනතාව ජීවත් කරේ. මම තමුන්නාසලට කියනවා පැහැදිලිව ආණ්ඩුව පිළිදවල පැය 24ක් ඇතුළත තෙල් මිල අඩු කරනවා කියන එක මම තමුන්නාසලට කියන්නේ. ආණ්ඩුව දැම්ම නිවේදනය 104 පොලියට සහන පොලියට කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන් වෙනුවෙන් ණය සහන ලබා දෙනවා. සාමාන්‍ය ජනතාවට මේ ණය සහන ලබා දෙනවා කිව්වා තම තමන්ගේ ආර්ථිකය ගොඩනගා ගන්න. මම මේ ආණ්ඩුවට කියන්න කැමතියි රටේ ජනතාව තීන්දුව කරලා හමාරයි බොරු කියන ආණ්ඩුව විසන්ධි කරන්න පස්වෙනිදට මම තමුන්නාන්සලට කියනවා කිසි දෙයකට බය වෙන්න එපා. පස්වෙනිදට මේ බොරුකාර වංචාකාර ප්‍රෝඩාකාර ආණ්ඩුව ජන බලයෙන් ජන සවියෙන් ජන ශක්තියෙන් ගෙදර යවනවා කියලා මම තමුන්නාන්සලට මේ වතාවේ කියන්න කැමතියි. මේ අතර කැලණිය ප්‍රදේශයේ ජනහමුවකටද සජිත් ප්‍රේමදාස මහතා එක් වුණා. රටේ එක්කෙනෙක්වත් හොයාගන්නට බෑ 104 ණය සහන පොලිය ලැබපු අය. වැඩිහිටියන්ගේ ගිණුම් වලට ලබා දෙන ඒ සහන පොලිය දැන් බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කිව්වා ඒක 115 ඉඳලා රටට බැස්සුවයි කියලා. අනිත් පැත්තට අගමැතිතුමා කියනවා එතුමා දන්න තරමින් එහෙම දෙයක් නම් සිදු වුණේ නැහැ ඊයේ. එතුමා රටේ මුදල් ඇමතිතුමා. බන්දුල ගුණවර්ධන ඇමතිතුමා කැබිනට්ුවේ එහෙම සාකච්ඡා කළා මෙහෙම කරයි කියලා කිව්වා. හැම තැනකම සිද්ධ වෙන්නේ ජනතාව මුලා කිරීම. එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා අද මැතිවරණ කොමිසමේ සභාපතිතුමාට ලිපියක් යොමු කළා. ඒ සමගි ජනබලවේගයේ පක්ෂයට වෙනම වර්ණයක් තිබියදී එය භාවිතයට නොගෙන තම පක්ෂීය වර්ණය භාවිත කරන බව පවසවේ. අද පැවති එක්සත් ජාතික පක්ෂයේ ප්‍රත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමෙන් අනතුරුව මෙම ලිපිය යොමු කර තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද උදෑසන 10ට පමණ සිරිකුත පක්ෂ මූලස්ථානයේදී රැස් වුණා. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස් වුණු මෙම කෘත්‍යාධිකාරී මණ්ඩලය ඉදිරි මැතිවරණයට අදාළ කරුණු කිහිපයක් සාකච්ඡා කර තිබෙනවා. මැතිවරණයට මුහුණ දෙන විදිහට අපි කතා කරුවා. ඒ වැඩ කටයුතු තමයි විශේෂ දෙයක් නෑ. එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් කඩාගෙන ගියා කියලා ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒක පක්ෂ ඉතිහාසයේත් වෙලා තියෙනවානේ. UNP යෝධයන් හැටියට හිටපු කට්ටියත් ගිහිල්ලා තියෙනවානේ. ඇත්තම මහමැතිවරණයකට ඒගොල්ලන් තරඟ වදින්නේ බිල්ඩිමක් අල්ලන්න. මැතිවරණයෙන් පස්සේ තමගේ බලවේගයෙන් කණ්ඩායමක් දැඩ් ශක්තිමත් කරන්න කියලා ඉතින් මහින්ද රාජපක්ෂ මැතිතුමාත් එක්ක එක්ක ඉතින් අනිත් කණ්ඩායමට ඉතින් යන්න නැත්නම් ඉතින් ආපහු එක්සත් ජාතික පක්ෂයට ඊන මැතිවරණ ව්‍යාපාරය පිළිබඳව ගත යුතු වැදගත් තීරණ කිහිපයක් ගත්තා. ඒ ගැන කතා කරන්න අපේ ලේකම්තුමාට බාර දුන්නා ජනමාධ්‍යට කතා කරන්න කියලා. ලේකම්තුමා හොයන්නත් නෑ ඉන්න උඩ ගිහින් බලන්න උඩ ඉන්නවා. මොකද කිසි දෙයක් නැහැ එක්සත් ජාතික පක්ෂය එන්නේ ශක්තිමත් වෙනවා. අල්ලයි උති මම කියන්න. මම දැන් විශ්‍රාම යන මිනිහෙක්. ඔබතුමා මොකද ඉල්ලන්නේ නැහැ නේ? නෑ. ඒතර ජාතික ලැක්ෂණ වෙනවද? ඔව්. කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී අපි තීරණය කරා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව ගියපු හැම කෙනෙක්ටම විනය ක්‍රියාමාර්ග ගන්න. මේ අතර මෙම රැස්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අඛිල විරාජ් කාර්යවසම් මහතා විසින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතාට ලිපියක් යවා තිබෙනවා. ඒ තම පක්ෂයේ නිල වර්ණය වන කොළ පැහැය සමගි ජනබලවේගය විසින් භාවිත කරමින් තම පාක්ෂිකයින් නොමග යවමින් සිටින බව පවසමින් එක්සත් ජාතික පක්ෂ මහලේකම්වරයා එම ලිපියෙන් වැඩිදුරටත් දක්වන්නේ සමගි ජනබලවේගයේ ව්‍යවස්ථාව අනුව ඔවුන්ගේ වර්ණය නිල් පැහැය වුවද ඒ භාවිත නොකර එක්සත් ජාතික පක්ෂයේ කොළ වර්ණය භාවිත කිරීමෙන් තම පක්ෂයේ ප්‍රචාරක කටයුතු වලට අගතියක් සිදු වී ඇති බවයි. මේ අතර අද මහරගම තලපත්පිටිය ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එක් වුණා. මොන මාසෙද වැඩියෙන්ම වෙළඳාම තියෙන්නේ මාර්තු අප්‍රේල්. මොකද්ද මාර්තු අප්‍රේල් වල සිදුවන්නේ? කොච්චර බඩු විකුණනවද? ඒකේ අලාභයක් තියෙනවද? මිනිස්සුගේ අතේ මුදල් නැහැ. මේ ගැන ඡන්දෙදි කතා කරන්නේ. ඒ සැලූන් දොර අරිනවද වහනවද කියලා මං හිතන්නේ දැන් සැලූන් දොර ගලවලා ගිහින් මේ උකස් තියලා තියෙන්නේ. ඉතින් දොරක් නැහැ. කොයි එකක්වත් ගේන්න. අන්න ඒකයි මට කියන්න තියෙන්නේ. විසඳුමක් නැති නිසා නිශ්ශබ්ද වෙලා ඉන්නේ. එක්සත් ජාතික පක්ෂය ආණ්ඩුවක් දාන්න අගෝස්තු 1 වෙනි සතියේ 3 වෙනි සතියේ ඉස්සෙල්ලා අපි සාකච්ඡා කරනවා කොහොමද මේ මුදල් ගන්න කියලා. IMF යනවා එහාට යනවා. අනිත් මිත්‍ර රටවල් වලට කියනවා. ඒකයි පළවෙනි එක. මේ මුදල් අපි හොයා ගන්නවා කියලා මම විශේෂයෙන්ම කියනවා. එක්සත් ජාතික පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයට තරඟ වදින පාලිත තෙවරප්පෙරුම මහතා අද මැතිවරණ කොමිසම වෙත පැමිණියා. ඒ මහමැතිවරණ අපේක්ෂකත්වයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය බහර දීම සඳහායි. එහෙත් කොමිසමේ සභාපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළා. එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක පාලිත තෙවරපෙරුම මහතා සිය අපේක්ෂකත්වයෙන් ඉවත් වන බව ඊයේ සඳහන් කළා. ඒ නියගිය තම පුත්‍රයාගේ රුව ඇතුළත් දැන්වීම් පූර්වක ඉවත් කිරීමට පොලිසිය ක්‍රියා කිරීම හේතුවෙන් මෙම තීන්දුව සම්බන්ධයෙන් තෙවරපෙරුම මහතා අද පෙරවරුවේ ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහන සමගින්ද එක්කමින් අදහස් පළ කළා. ඔබතුමාගේ අවසන් තීන්දුව අපේක්ෂකත්වයේ ඉන්නවද නැත්නම් ඉවත් වෙනවද? මට මේකේ ස්ථිර වශයෙන්ම අයින් වෙන පුළුවන් ද බැයිද කියලා මම අපි කියලා දැනගන්න. අයින් වෙන පුළුවන් නම් මට මේකෙම අයින් වෙනවා. ඒ අනුව පාලිත තෙවරපෙරුම මහතා අද පෙරවරුවේ මැතිවරණ කොමිසම වෙත පැමිණියා. ඔයාලා මැතිවරණ කොමිසමගේ මේ නීති ආනුකූල තත්ත්වය සම්බන්ධව දැනගන්න. ඔබතුමා ඉල්ලා තියෙනවා. ඔය කලිසම ගලුවොත් මොකද වෙන්නේ? ඔය කලිසම ගලුවොත් ගණන් දෙන බලයිනවද? ඔබතුමාට මොකක් කරෙන්න දක්වනවද? නෑ මරගල ඕනේ මගේ මේ ආණ්ඩුවේ රෙද ගලවුණා. පසුව තෙවරපෙරුම මහතා සිය ලිපිය බහර දීම සඳහා මැතිවරණ කොමිසම වෙත ගියා. එහෙත් ඔහුගේ ලිපිය බහරගෙන තිබුණේ නැහැ. මගේ පුතාගේ කටවුට් එකේ දේශපාලනේ ඉඳලා. ඔබතුමාට අභියෝගයක් වෙලා තියෙනවානේ දැන් සමගි ජන බලවේගයෙන් ඉල්ල. නෑ අභියෝගයක්ද මල්ලි. ඔන්න අපි උණ්ඩ යන්නේවත් නැතුව දැන් අර සිරිකොත බෝඩ් එක ගැන කතා කරනවා. බෝඩ් එක හරි දණින් යටේ හදන්නේ ඇවිල්ලා මේ. සිරිකො ඇතුළේ බෝඩ් එක ගහ දණින් යටේ හදන්නේ. පක්ෂේ ලාංඡනය කියන නායකයෙක්. අර කොරෝනා මුළු ගෝලීය කොරෝනා වෙලාවේ කොරෝනා බෙහෙතක් කිව්වා. බෙහෙත ලෝක සංවිධානය තහනම් කරා. මොන බලවේගයක්ද මචං? දැන් මුන්ඩර හීනෙන් බේන්නේ සිරිකොත බෝඩ් එක. බෝඩ කමර කියනවා සිරිකොත ඇවිල්ලා බලය අරනවා. යකෝ බලය අරන්නේ කොහමද? ජනතා බලයත් එක්ක. මිස් පිස්සෝරික කටේ නීතියක් දන්නේ පරණක් දන්නේ විවස්ථාවක් දන්නේ මීහර බලවඩියා මුන්ඩි කාරේට අර මේ අර අලියාගේ නැට්ටේ එලිලා මේ අර දිව්‍යලෝක මේ දිව්‍යලෝක කිය උන්ටි වගේ. මේ අතර මහමැතිවරණයේ නිවත්වීමට ගත් තීරණය තම ආත්ම ගෞරවය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වෙනස් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත තෙවරපිරුම මහතා පවසනවා. වොක් ද ටොක් විශේෂාංගයට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා.
සංවේදී දේශපාලන චරිතයක් පාලිත තෙවරක් පෙරම මහතා. අයිබන් ඔබතුමාට. අයිබන් දික. අද මොකද මේ මැතිවරණය ඇස්සේ කොළඹ ඇවිල්ලා? කොළඹ ආවේ ජීවිතේ වැදගත්ම තීන්දුවක් ගන්න. දැන් ඔබතුමා අද උදේ පත්තරේ වැඩසටහනේදී කිව්වා මේ බිරිඳට ගහනවා කියලා පොලිසිය. දැන් ඒ මොකක්ද ඒ සිද්ධිය? දැන් මේමයි. මම ඇස්සල පොයේ දවසේ මම පුතා වෙනුවෙන් විශාල පින්කමක් කරා. මම ඒක දන්සලා කියලා දැම්මෙත් නැහැ. මට නෝන කතා කරලා යන්නේ අන්න කරෝටි කපනවා කියලා. මෙයා කෑ ගහලා දෙනවා මගේ පුතා මැරිච්ච පුතා උඹලා ආයි පහු පාර මරන්න එපා පහස කරන්න එපා දරුවට කියලා. ඕක කපන්න එපා ඕක තියන්න කියලා. නෝනව තල්ලු කරලා රාජකාරට බාධා කරලා පණයන් කියලා නෝනව තල්ලු කරලා දාලා. වෙලාවට වැටලා තියෙන අර අකුල් ගඩකුඩ. නැත්තම් තව පොඩ මෙයාට මැරෙනවා. මේ වගේ පෞද්ගලික කාරණාවක් නිසා ජනතාවට සේවය කිරීමෙන් ඈත් වෙන්න කල්පනා කරන්නේ මේ මගේ පුතාගේ කරවුඩේ ඉරන්නේ හේතුව. නෝනාට ගහන්න හේතුව. පුතා අඩන්න හේතුව. මම මේ මහජන නියෝජිත කියලා මිනිස්සු බඩගින්න බත් ටික දෙන එකනේ. ඒක පුතා වෙන දානයක් දෙන එකනේ. ඉතින් මේ හේතුව මේක නම් හේතුව මට පුතාට අපහාස කරින්නත් බෑ. නෝනාටයි ගගහින්නත් බෑ. දැන් මං ආයි මේක ඡන්දිල්ලත් කරන්නේ ආයි ඔය ටිකමනේ. මම මේ පාර ඡන්දෙ දෙන්නෙත් නෑ පුතේ. මේ පාර මං ඡන්දෙ දෙන්නේ හොඳට මේ නවත්තන්න හිටියා. හැබැයි සජිත් මහත්තයා කර පහර බඩු වැඩේ ඉන්න තමයි මම මේ වැඩේ. මොකද මහින්ද රාජපක්ෂට කරන්න බැරි වැඩේ සජිත් මහත්තයා කරා. එක දෙකට ගැටුවා. ඒ වෛරෙත් එක තමයි ඒ තරහත් එක තමයි ඒකට එක තමයි පක්ෂ ඉස්සරහ හිටගත්තේ. ඔව් දැන් ඔබතුමා අද ආවේ මැතිවරණ කොමසාරිස්තුමාට හම්බ වෙලා ලියුම දෙන්න. දැන් එතුමා මොකද කිව්වේ? එතුමා අපෝ මට ඕක බාර ගන්න මට ඕක බාර ගන්න බෑ. තෙවරක් පෙරම මහත්මයා මට කියන්නකෝ අන්තිම තීරණය මොකද? ඇත්තම කතාව. දැන් මේකයි. දැන් අන්තිම තීරණේ මැතිවරණයට එනවද නැද්ද? දැන් අන්තිම තීරණය දැන් මම නීත්‍යානුකූල මම මේකෙන් අයින් වුණාම මට ඒකේ මගේ ආත්ම ගෞරවය ආරක්ෂා වෙනවා. හැබැයි මගේ නම ඒකේ දීද්දි මම ඡන්ද දෙන්න එපා ගුවම මගේ නමට වෙනවන ඡන්ද ප්‍රමාණය කරනවනේ. ඒතකොට ඉස්සරහන් යනවා මනාප ප්‍රමාණය. සාලක. එතකොට ඒක මට සහ මගේ පරම්පරාවට ලොකු ලැජ්ජාවක් සහ මට ඡන්ද දීපු අයට ලොකු ඒගොල්ලෝ ගෞරවයට මේ හානියක්. මම නැවත මගේ මැතිවරණ කටයුතු ඊටත් වඩා ඉහළින් මේ මැතිවරණ කටයුතු කරනවා. මෙහෙම කියනකො දැන් කාට හරි කෙනෙකුට මේක පෙනෙන්න පුළුවන් මේක තවත් මේ නාටකමක් කියලා. මේක නාටකමක් කියලා පේනවා දරු කැක්කුම ඇඟේ නැති මිනිසුන්ට. තමන්ගේ නෝනාට ආදරේ නැති මිනිසුන්ට. මට තීන්දුව දෙකයි තියෙන්නේ. එක්කෝ මේකෙන් අයින් වෙන්න ඕනේ එක්කෝ කපුවේ අතපය හරි කපලා දාන්න ඕනේ. දැන් මට අයින් වෙන්න බෑනේ. දෙවනි තීන්දුවම යනවා ඊගාට. හොඳයි. බොහොම ස්තුතියි අපිත් එක්ක කතා කළාට මේ ගැන. බොහොම ස්තුතියි ඔබතුමා. අනිවාර්යයෙන්. මෙවර මහමැතිවරණයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනය වෙනුවට අලුතෙන්ම ව්‍යවස්ථාවක් සකස් කිරීම ආරම්භන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා පවසනවා. එම පක්ෂ මූලස්ථානයේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවා. අද වෙනකොට ජූනි මාසයේ ඇමරිකන් ඩොලර් මිලියන 950ට අපනයන කරන්න අපිට හැකි වෙලා තියෙනවා. මේක ඊටාම ලොකු ජයග්‍රහණයක්. මොකද අපි අප්‍රේල් මාසේ මේක 250ට බහැලා තිබුණේ. මේ කොවිඩ් වදරත් එක්ක. ඒ කියන්නේ මේක U ටර්න් එකක් නෙවෙයි V ටර්න් එකක් ඇටියට ඉහළ මට්ටමකට ඇවිල්ලා තියෙනවා. අපේ ඊළඟ ඉලක්කය තමයි අපේ රටේ ජනතාවට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනගන්න. ඒ කාර්යය අපිට කරන්න බලගත්තු ශක්තිමත් පාර්ලිමේන්තුවක් අපිට දෙන්න වැඩි ඈතක් පස්ස බලන්න ඕනේ. මේ කොවින් වදුරේදී අපි ක්‍රියා කර ආකාරය පමණක් බැලුවත් පුළුවන්කම ලැබෙනවා මොන තීන්දුවද ගත යුත්තේ කියලා. ඔබතුමාලාගේ වැඩිපිළිවෙලක් තියෙනවා මේ බලගත් ශක්තිමත් ආණ්ඩුවක් හදන්න. මොකද්ද වැඩිපිළිවෙල දැන් මේ වෙනකොට? අද අපිට ලොකුම ප්‍රශ්නේ තියෙන්නේ විරුද්ධ පක්ෂයන් නොමැති වීමයි. එක එක්කෙනාට විරුද්ධ කට්ටිය නම් ඉන්නවා පක්ෂ අතර. ඒ අය විරුද්ධ වෙලා ගහ ගන්නව ඉසක් අපිත් එක්ක එහෙම මේක නැහැ. අපිට අපිම යම් ප්‍රශ්න ඇති කර ගන්නව ඇරෙන්න වෙන ඒවන නැහැ. වර්තමාන ජනාධිපතිතුමා කිව්වා ව්‍යවස්ථාවේ වෙනසක් අවශ්‍යයි කියලා. මේකේ 1976 හදපු ව්‍යවස්ථාවක්. ඊට පස්සේ සංශෝධන 19ක් ඇවිල්ලා තියෙනවා. ඒතකොට මේක නිකන් අර අඬ දාපු කපින්සියක් වගේ. ඉතින් ඒක නිසා ජනතාවගෙන් අපි ඉල්ලන්නේ මේ රටට ගැළපෙන හොඳ ව්‍යවස්ථාවක් හදන්න. පැහැදිලි බලයක් දෙන්න. නැත්තම් එක එක්කෙනාගේ ආත්කොළු බවට නැත්තම් අපි ප්‍රාණ අපකාරය වෙනවා අන්තිමට ව්‍යවස්ථාව හදන්න ගිහිල්ලා. කියන්නේ ඔබතුමාලාට ඉදිරි සැලොන්දර විවෘත කරලා තියෙනවා කියලා. 2005 15යි සැලොන්දොල තියුණා. දැන් ඒ සැලොන්දොල නැහැ අපි. මහමැතිවරණයට සමග පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මතු කළ අදහස් කිහිපයක් දකිමු දැන්.
දැන් ඒකත් එක ප්‍රශ්නේ සිරිකොත ගන්න. අපේ ප්‍රශ්නේ ආණ්ඩුව ගන්න. ඒකත් සිරිකොත ගත්තා වේද ගොල්ලන්ගෙන් කාරුවා. අපිට තියෙන ඊට වඩා වැදගත් වැඩ. තරඟේ තිබෙන්නේ පොහොට්ටුවයි ටෙලිෆෝනයයි අතර. මේ තරඟෙන් පොහොට්ටුව දවසෙන් දවස පල්ලෙහාට එනවා. දැන් ඒගොල්ලෝ ඉන්නේ 113 පල්ලෙහා. අපේ සටන අපි ජය ගන්නවා. අද ගමේ කොටේ පාරම්පරික UNP පාක්ෂිකය පවා පිළිඅරගෙන ඉවරයි. ජනාධිපතිවරණයෙන් ගෝඨාභය දින්නේ නැත්තම් එහෙනම් කොරෝනා ඊට පස්සේ ආවන දෙයියන්ගේ පිටයි කියලා කවුරුවත් නෙවෙයි කියන්නේ පාරම්පරික UNP කාරයෝ. කියන්නේම නැති එක දෙකක් දාගත්තට පස්සේ කියනවා. මම දකින විදියට වර්තමාන දේශපාලනේ මකුල් ගයක් වගේ. ආණ්ඩුව තමයි මකුල් ගෙතන බෑන්ඩ් එක. දැන් මේ බෑන්ඩ් එකේ උන් වෙරි වෙලා. ඒක හන්දත් තනුව කඩලා, රිද්මය කඩලා ඔහේ ගහනවා චකපක් ගන්නවා. රනිල් දානවා සජිත්ගෙන් උඹ මේවා කියන ඒවා කරන්නකෝ ක්‍රියාමාර්ගය. මගේ ක්‍රියාමාර්ගය විතරයි එකම මාර්ගය. ඒ තමයි නියෝලිබරල්. ජනතාවට බර දාන්න ඕන, ජනතාවගෙන් බදු ගන්න ඕන, අපේ දේවල් ඔක්කොම උන්ට විකුණන්න. ඉතින් සජිත් මේක කටේ ගිලගෙන ඉන්නවා. එයාත් ඒ හවුල්කාරයෙක්නේ. මේ කිව්වා රටේ හැමතැනම එක නීතියක් කියලා. තොණ්ඩමන් මහත්තයාගේ මරණයේදී එක විදියක්, පාරේ ඇවිදින අහිංසක ත්‍රිවිල් රථ රියදුරෙත් එක විදියක්, මගියෙත් එක විදියක්. එහෙම නේද? ඉතින් කියවල වයි ඇත්තද බොරුද? දැන් ලෝකෙමට දන්නවා UNP දෙකම කැඩිචිලා තියෙනවා කියලා. වැඩ නැතුව ඉන්න මිනිස්සු තමයි කියලා වඩිනවා. මේ රටේ ඉදිරියට ෆෝවර්ඩ් කරන්න යන්න ඕන නම් වැඩ කරන හොඳ බස් එක තමයි නැගිටලා යන්න වෙන්නේ. හොරුන්ට විරුද්ධව හොරුන් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. හොරුන් යාළුයි. රැටත් යාළුයි, දවල්ටත් යාළුයි. කට්ටිය යාළුයි දෙකට බෙදාගෙන කාලෙන් කාලෙට මාරුවට රට සුද්ධ කරනවා. ජනතා විමුක්ති පෙරමුණට පුදුම දොළදුකක් ඇවිල්ලා තියෙනවා. අද විපක්ෂය වෙනුවෙන් පොහොට්ටුවට විරුද්ධව හඬ නගන්න. ඔවුන්ට දේශපාලන රැකවරණය මේ වෙනකොටම සජිත් සහ රනිල් පොරොන්දු වෙලා තියෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂයේ හැටියට අපි රාජපක්ෂල සමග ආණ්ඩුව හදන්නේ නැහැ. මොකද අපේ ආර්ථික දර්ශනයත් අපේ ක්‍රියාවලියත් කිසිසේත්ම ගැලපෙන්නේ නැති දේශපාලන සිද්ධාන්තයක්. එක්සත් ජාතික පක්ෂය සහ සජිත් ප්‍රේමදාස මහත්තයා පක්ෂයේ දායින්දන් ওই චෝදනා නැගුවනේ. එහෙමනම් මැති වෙන ක්‍රමයේ විශ්වාසය අපිට තියෙනවා. ජනතාව කෙරෙහි විශ්වාසය අපිට තියෙනවා. ඉතින් අපි යන්නේ ජනතා අධිකරණයට. එතකොට ඔය චෝදනා සියල්ලටම පිළිතුර 6 වෙනිදා ලියනකොට හම්බෙයි. මේ ආණ්ඩුවට එරෙහි ශක්තිමත් විපක්ෂයේ කණ්ඩායමක් ඕනේ. ඒක මේ කැඩුණු එක්සත් ජාතික පක්ෂයට හදන්න බෑ. මේගොල්ලෝ පහුගිය අවුරුදු 4මාරේ මොනවද කරේ කියලා දැන් දෙපැත්ත කට්ටිය බෙදරව් කරනවා. අපිට වෙනදා හරි කරදරයි එක්සත් ජාතික පක්ෂයෙන් මේ සැරේ කිසි කරදරයක් නැහැ. සජිත් කෑල්ලයි රනිල් කෑල්ලයි දැන් මූණට මූණ ගහ ගන්නවා. දැන් මේ කෑලි දෙක කාගෙන ගිහිල්ලා අන්තිමට අගොත්තු ආයෙත් ඇන්දෑවට ඉතුරු වෙන්නේ රනිල් ගෙවල් ගේයි සජිත් ගෙවල් ගේයි. Sri Lanka's choice. General Elections 2020. පාතාලකල්ලි සමාජිකයන් සහ පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් අතර සිදුව ඇති මද්‍රව්‍ය ජාවාරම්වලට එම එකකයේ තවත් නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු හෙළිවෙමින් පවතින බව රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පීරිස් මහතා අද අධිකරණය හමුවේ සඳහන් කළා. වැටලීම්වලදී බහරයටගත් මත්කුඩු නැවතත් මද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට අලෙවි කළ බවට චෝදනා ලැබ සිටින පොලිස් මද්‍රව්‍ය විනාශක කාර්යාංශයේ නිලධාරීන් 13 දෙනෙකු අද කොළඹ මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවටයි ඉදිරිපත් කෙරුණේ. එහිදී රහස් පොලිසිය වෙනුවෙන් කරුණු දැක්වීම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පීරිස් මහතා විසින් සිදු කළා. එහිදී ඔහු සඳහන් කළේ අත්අඩංගුවේ පසුවන නිලධාරීන්ගේ මැදිහත් වීමෙන් ජාත්‍යන්තර මුහුදේදී මත්කුඩු සහ ගිනි අවි හුවමාරු කිරීමේ සිද්ධීන් වලටද නාකොටික් නිලධාරීන් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවයි. එම බාණ්ඩ සංගවා තබා ගැනීම සඳහා ඔවුන්ගේ නිවාස සහ වාහන යොදාගෙන ඇති බවත් හෙළිව තිබෙනවා. මෙම සැකකරුවන් ජාත්‍යන්තර වශයෙන් ගිනි අවි ජාවාරම් වලටද සම්බන්ධ බවට හෙළිව ඇති බවයි අද අධිකරණයේදී අනාවරණය වුණේ. මේ අතර අත්අඩංගුවේ පසුවන නිලධාරීන් අතුරින් දෙදෙනෙකු සතුව තිබේ රුපියල් 5000 ව්‍යාජ නෝට්ටු 32ක් හමු ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණය හමුවේ පැවසුවා. ඒ අනුව ඔවුන් ව්‍යාජ මුදල් ජාවාරමේද නිරතව ඇති බවයි ඔහු සඳහන් කළේ. මේ අතර අත්අඩංගුවට ගන්නා මත්කුඩු සැකකරුවන් ජාවාරම්කරුවන් අතට පත්කොට එම ස්ථානවල නැවතත් ව්‍යාජ වැටලීම් සිදු කර පොලිසියෙන් දෙන ලක්ෂ ගණනක තෑගි මුදල්ද ලබාගෙන ඇති බවයි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් පැවසුවේ. අත්අඩංගුවේ පසුවන දෙදෙනෙකු මෑතකදී රුපියල් ලක්ෂ 170ක් වටිනා ඉඩම් කැබලි දෙකක් කොට්ටාව ප්‍රදේශයෙන් මිලදීගෙන ඇති බවත් හෙළිව තිබෙනවා. මේ සියල්ල මෙසේ සිදුවද්දී මද්‍රව්‍ය කාර්යාංශයේ බහරව සිටි නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ එහි අධ්‍යක්ෂවරයා තම අංශයේ කටයුතු පිළිබඳව නිසි අධීක්ෂණයක් සිදු කර නොමැති බව පෙනී යන බවත් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළා. දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් 18 දෙනාට අමතරව තවත් පොලිස් නිලධාරීන් මේ මද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට තොරතුරු ලැබෙමින් පවතින බවත් ඔහු සිය කරුණු දැක්වීමේදී සඳහන් කළා. මේ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් අධිකාරී මෙරිල් රංජන් ළමාහේවා මහතා කරුණු දක්වමින් පැවසුවේ පොලිස් මද්‍රව්‍ය කාර්යාංශයේ ගබඩාවේ හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 700කට වැඩි තොගයක් ගබඩා කර ඇති බවට ලැබුණු තොරතුරු මත එය මුද්‍රා තැබුණු බවයි. එම මද්‍රව්‍ය වලට වෙනත් ද්‍රව්‍ය කලවම් කර ඇද්දැයි සොයා බලා වාර්තාවක් ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට නියෝග කළා.
මේ අතර අද අධිකරණයට ඉදිරිපත් කළ පොලිස් නිලධාරීන් 13 දෙනාගෙන් 12 දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර ඊ අත්අඩංගුවටගත් කොස්තාපල්වරයා තව දුරටත් රඳවාගෙන ප්‍රශ්න කිරීමටයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ. මේ අතර අද කොළඹ මහාධිකරණයේ විභාගයට ගත් වෙනත් නඩුවකදී කලක් පොලිස් මද්‍රව්‍යනාශක කාර්යාංශයේ අධ්‍යක්ෂවරයාව කටයුතු කළ නාලකද සිල්වා මහතා ප්‍රකාශ කළේ තම දෙපාර්තමේන්තුව සැලසුම් කළ වැටලීම් වල තොරතුරු පාතාල සමාජිකයෙකු වූ වෙලේ සුදාට ලැබුණු බවට තොරතුරු ලැබුණු බවයි. ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ක්‍රියාත්මක වූ බව පැවසූ නාලක සිල්වා මහතා ප්‍රකාශ කළේ වෙලේ සුදා සහ මද්‍රව්‍යනාශක කාර්යාංශයේ පොලිස් නිලධාරියෙකු අතර පැවති දුරකථන සංවාදයක හඬපටයක්ද Taman වෙත ලැබී තිබූ බවයි. එංගලන්තයේ සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර තරඟ තුනකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරඟාවලියේ පළමු තරඟය අද ආරම්භ වුණා. එංගලන්තයේ සදම්ප්ටන් නුවරදී ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස් 3:30ට තරඟය ආරම්භ කිරීමට නියමිතව තිබුණත් වර්ෂාව හේතුවෙන් පැය 3ක් ප්‍රමාද වී තරඟය ආරම්භ කෙරුණා. තරඟයේ කාසිය වාසිදුණු එංගලන්ත නායක බෙන් ස්ටොක්ස් පළමුවෙන් පන්දුර පහර දීමට තීරණය කළා. මෙහිදී කණ්ඩායම් දෙකම වර්ණ බෙහෙදේ හේතුවෙන් මතු ගැටලු පිටුතක්මින් ලෝට පණිවිඩයක් ලබා දීමට මෙලෙසින් එක් වුණා. කොරෝනා හේතුවෙන් නවතා දැමුණු ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ මෙම තරඟයත් සමග යලි ආරම්භ වීම විශේෂත්වයක්. පසුගිය මාර්තු සහ අප්‍රේල් විදුලි බිල් වලින් කොටසක් දැරීමට රජය තීරණය කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පංච පුද්ගල කමිටුවේ වාර්තාව සැලකිල්ලටගෙන මේ තීරණය ගත් බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. ඒ සමගින් ලයිව් එකේ තුලින් අදට සමුගන්නවා. මම නදීප කරුණානායක. මම චවිකා ගුණසේකර. සුබ රාත්‍රියක්. සුබ රාත්‍රියක්.